සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අපි ඊයේ පටන් ගත්තා ධාතු විභංග සූත්‍රය සාකච්ඡා කරන්න. ධාතු විභංග සූත්‍රය ටිකක් ස්වභාවයෙන්ම ටිකක් ගැඹුරු දේශනාවක්. මම ඔබට ඊයේ බව කිව්වා අපිට බොහෝ දහම් කරුණු ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා කියලා. ඉතින් මේ වෙනකොට ඔබ දන්නවා ධාතු විභංග සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුක්කුසාත කියන ඒ ස්වාමීන් වහන්සේටයි. මේකේ විශේෂයෙන් කතා කරනවා ධාතු 6ක් ගැන. ඒ වගේම ආයතන 6ක් ගැන. ඒ වගේම අධිෂ්ඨාන 4ක් ගැන. ඒ වගේම මඤ්ඤණාවල් නොකර ඉන්න ශාන්ත මුනිවරයා ගැන කතා කරනවා. ඒ වගේම ප්‍රඥාවට අප්‍රමාදී විය යුතු, ඒ වගේම සත්‍ය රැකිය යුතු, ඡාගය පුරුදු කළ යුතු, ශාන්තියේ හික්මිය යුතු ආකාරය ගැන මේ දේශනාවේදී කතා කරනවා. එතකොට මුලින්ම මම ඊ කිව්වා මෙතනදී දේශනාව මෙතනින් එහාට පටන් ගන්නේ ප්‍රඥාවේ අප්‍රමාදී විය යුතුයි කියන්නේ කුමක්ද කියන එක ගැන තමයි බුදුරජාණන් වහන්සේ මෙතනින් විස්තර කරන්න පටන් ගන්නෙ. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච බික්ඛු පඤ්ඤං නප්පමජ්ජති. භික්ෂුව මොකක්ද මේ ප්‍රඥාවේ අප්‍රමාදී විය යුතුයි කියන්නේ මොකක්ද? ච ඉමා බික්ඛු ධාතුයෝ. භික්ෂුව ධාතු 6ක් තියෙනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. කතමාච බික්ඛු පඨවි ධාතු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව පඨවි ධාතුව කියන්නේ මොකක්ද? පඨවි ධාතු සිය අජ්ජත්තිකා සියා බාහිරා. පඨවි ධාතුව තියෙනවා ආධ්‍යාත්මික පඨවි ධාතුව සහ බාහිර පඨවි ධාතුව කියලා. මේ කොටස් අපි ඉගෙන ගත්තා මට මතක විදිහට මහාත්තිපදුප්ප සූත්‍රෙත්. ආධ්‍යාත්මික පඨවි ධාතුවක් තියෙනවා, බාහිර පඨවි ධාතුවක් තියෙනවා. කතමාජ බික්ඛු අජ්ජත්තිකා පඨවි ධාතුව. පින්වත් භික්ෂුව ආධ්‍යාත්මික පඨවි ධාතුව කියන්නේ මොකක්ද? යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නම්. තමාගේ යයි සලකන ආධ්‍යාත්මික තමාගේ වූ ඒ යම් ගොරෝසු බවක්, එහෙමත් නැත්නම් කරකස බවක් ඇද්ද? ඒ ස්වභාවයක් ඇද්ද? කරකස වූ ගොරෝසු වූ ස්වභාවයක්, තදගතියෙන් යුක්ත ස්වභාවයක් ඇද්ද? ඒකට කියනවා ආධ්‍යාත්මික පඨවි ධාතුව කියලා.
ආධ්‍යාත්මික පඨවි ධාතුව. සේයති ඉදං එනම් කේසා. ඒ ආධ්‍යාත්මික පඨවි ධාතුවටයි දේවල්. කේසා ලෝමා නකා දන්තා තචෝ. මේ මම ඔබට විස්තර කරන්න යන්නේ. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි අට්ටි මිච්ඡම් වක්කං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තලුංගං කියන මේ කොටස් ආධ්‍යාත්මික පඨවි ධාතුවටයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික පඨවි ධාතුව කියපම කිස් ආධ්‍යාත්මික පඨවි ධාතුවද? නෑ, කිස් ආධ්‍යාත්මික පඨවි ධාතුව නෙමෙයි. ලෝම ආධ්‍යාත්මික පඨවි ධාතුවද? නෑ. ඒතර ආධ්‍යාත්මික පඨවි ධාතුව කියලා කියන්නේ තමාගේ තියෙන ගොරෝසු බව. එම තද ගතිය, තද බව, ගොරෝසු බව. ඒක තමයි පඨවි ධාතුව කියන්නේ. හරි. ඒතර මේ තමාගේ සලකන මේ ගොරෝසු බව, තද ගතිය ආධ්‍යාත්මික පඨවි ධාතුව. ඒක ස්වභාවයක්, ඒක බවක්, ගතියක්. හරි. ඒ ගතියට, ස්වභාවයට, ඒ ගොරෝසු බවට අයිති දේ තමයි කෙස්ලොම් නියදත් සම්මස්නහර මේ දේවල්. හරි. ඒතර කෙස්වල තියෙනවා තද ගතියක්. ලොම්වල තියෙනවා තද ගතියක්. නියපොතුවල, දත්වල, සමේ, මස්නහර. ඒතර ඒක මේ අල්ලන්න පුළුවන්. හරි. අල්ලන්න පුළුවන් බවක්. අල්ලන්න පුළුවන් වෙන්නේ යමක් දෙයක්නේ. යම් දෙයක් මේ නේ අල්ලන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒ අල්ලන්න පුළුවන් දේවල් පඨවි ධාතුවටයි දේවල්. ඒතර අල්ලන්න පුළුවන් බව, අල්ලන්න පුළුවන් දේවල් පඨවි ධාතුවටයි දේවල්. පඨවිටයි දේවල්. ඒතර අල්ලන්න පුළුවන් බව ඒක තමයි ඒකේ ස්වභාවය. ඒක තමයි පඨවි ධාතුව කියලා කියන්නේ. අල්ලන්න පුළුවන් බව, හප්පෙන්න පුළුවන් බව, හප්පන්න පුළුවන් බවක්, ගැටෙන්න පුළුවන් බවක්, ගොරෝසු බවක්, තද ගතියක්, තද බවක් තියෙනවා. ඒක තමයි පඨවි ධාතුව කියලා කියන්නේ. අයං උච්චිත බික්ඛු අජ්ජත්තිකා පඨවි ධාතුව. භික්ෂුව ඔය තමයි ආධ්‍යාත්මික පඨවි ධාතුව. යාචේව කෝපන අජ්ජත්තිකා පඨවි ධාතු යාච බාහිරා පඨවි ධාතු පඨවි ධාතු රේවේසා. භික්ෂුව මේ ආධ්‍යාත්මික යම් තද බවක් ඇද්ද? ගොරෝසු බවක් ඇද්ද? බාහිර යම් තද බවක්, ගොරෝසු බවක්. බාහිර කියන්නේ ආධ්‍යාත්මික භාවයෙන් බැහැර. ආධ්‍යාත්මික සලකන යම් දෙයක් තියෙනවනේ, කොටසක් තියෙනවනේ. ඒ කොටසෙන් බැහැර. ඒ කොටසෙන් බැහැර සියලු දේ බාහිර. හරි. ඒ බාහිර යම් තද බවක්, ගොරෝසු බවක් ඇද්ද? ස්වභාවය අතින් මේ දෙකම එකයි. දැන් මේ ආධ්‍යාත්මික තද බව, බාහිර තද බව, තද බව අතින් මේ දෙකම එකයි. එතනනේ ගොරෝසු බව අතින්, ගොරෝසු ඒ ස්වභාවය අතින් මේ දෙකම එකයි. මේවල වෙනසක් නැහැ. ඒතර ආධ්‍යාත්මික පඨවි ධාතුවයි බාහිර පඨවි ධාතුවයි පඨවි ධාතු රේවේස එකම පඨවි ධාතුව. හරි. මේ දේවල් එකයි. ඒකනේ ආධ්‍යාත්මික දේවල් විටක බාහිරට යනවා. බාහිර දේවල් ආධ්‍යාත්මයට එනවා. ආධ්‍යාත්මිකයි කියලා හිතන දේවල් තව විටක මේ බාහිර පඨවි ධාතුවත් එක්ක එකතු වෙලා. සමහරට බාහිර පඨවි ධාතුවට අයිති දේවල් අපි තමයි දත් දානවා. හරි. ඇස් වලට සමහරට කාච දානවා. හරි. ඊට පස්සේ සමහරට පපුවේ ඇතුළට දානවා, උසම ගන්න පහසු වෙන්න මැෂින් දානවා. මේවා බාහිර දේවල්, බාහිර පඨවි ධාතුවටයි දේවල්නේ. ගොරෝසු බවෙන් යුක්ත දේවල්. ඒතර මේවා තව විටක ආධ්‍යාත්මික වෙලා. හරි. ආධ්‍යාත්මික වෙලා. ඒතර මම වෙලා. ඒතර මේ ඔක්කොම එකයි. බුදුරජාණන් දේශනා කරන්නේ භික්ෂුව මේ දෙකම එකයි. පඨවි ධාතු රේවේසා මේ දෙකම එකයි. තං නේතං මම. ඒක නිසා මේ පඨවි ධාතුව ආධ්‍යාත්මික හෝ වේවා, බාහිර හෝ වේවා,
මේ පඨවි ධාතුව නේතං මම මගේ නොවේ. ඒ කොහොමද කියන්නකෝ මේ දැන් මේ තද ගතිය තද ස්වභාවය මගේ කියලා ගන්නෙ. ඒ බාහිරත් තියෙන එකමයි. හරි. විතක මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවට අයිති දේවල් බාහිර පඨවි ධාතුවට එකතු වෙනවා. බාහිර පඨවි ධාතුවට අයිති දේවල් ආධ්‍යාත්මික පඨවි ධාතුවට එකතු වෙනවා. හරි. ඒතර මේ කොහොමද කොතනද සීමාව කොහොමද ගන්නෙ මේක මගේ කියලා? නේතං මම මේක මගේ නොවේ. නේසෝ හමස්මි මේක මම නෙවේ. නමේසෝ අත්තාති මේක මගේ ආත්මය නොවේ කියලා. ඒව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දට්ඨප්පං. දියුණු කරපු නුවණින් දකින්න කියනවා මේ පඨවි ධාතුව මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා. ඒව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දිස්වා මේ විදිහට දියුණු කරු ප්‍රඥාවෙන් යථාර්ථය දැකලා දිස්වා පඨවි ධාතුයා නිබ්බින්දති. පඨවි ධාතුව ගැන කලකිරෙන්න ඕනේ. පඨවි ධාතුවා චිත්තං විරාජේති. පඨවි ධාතුව කෙරෙහි සිතේ නොයල්මැති වෙන්න ඕනේ. අර සිට දකින්නකොට පඨවි ධාතුව මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවේ බාහිර පඨවි ධාතුවේ කියන්නේ මේවා දෙකම එකයි කියලා. වල වෙනසක් නැහැ. එකම පඨවි ධාතුව කියලා. එහෙම දකින්නකොට ඒ පඨවි ධාතුව කෙරෙහි කලකිරෙනවා. දකින්න ඕනේ මේ පඨවි ධාතුව මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා මෙහෙම හොඳට නුවණින් නිතර කල්පනා කරන්න පඨවි ධාතුව කෙරෙහි සිටී යම් ඇල්මක් තිබුණාද ඒක නැති වෙලා යනවා. චිත්තං පඨවි ධාතුය චිත්තං විරාජේති. නොයල්මැති වෙනවා සිටී. කතමාච බික්ඛු ආපෝ ධාතු. භික්ෂුව ආපෝ ධාතුව කියන්නේ මොකක්ද? ආපෝ ධාතුවක් තියෙනවා ආධ්‍යාත්මික ආපෝ ධාතුව, බාහිර ආපෝ ධාතුව කියලා දෙකක්. ආධ්‍යාත්මික ආපෝ ධාතුව මොකක්ද? යං අජ්ජත්තං පච්චත්තං ආපෝ ගතං උපාතින්නං. තමායයි සලකන තමාගේයයි සලකන හරි යම් ආපෝ බවක් ආපෝ ගතං ආපෝ බවක් වැగిරෙන ස්වභාවයක් ඇද්ද? ආපෝ ගතං උපාතින්නං. බැඳී ගිය ඒකට බැඳිලා ගිහිලා තියෙන්නේ. හරි උපාතින්නං. සෙය්‍යති දං ඒ මොකක්ද? පිත්තං සිම්හම් පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසුවසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං. පිත්තසෙම සැරව ලේ දහඩිය කඳුළු වරුණු තෙල් මේ වගේ මේ තමාගේයයි සලකන යම් ආපෝ බවට වැగిරෙන්න ගලා යන්න ස්වභාවයට අයිති දේවල්. ඒවා ආධ්‍යාත්මික ආපෝ ධාතුවට අයිති දේවල්. පිතසෙම සරව වගේ දේවල්. ඒවල ස්වභාවය මොකද්ද? වැగిරෙන ස්වභාවය, ගලා යන ස්වභාවය. ඒක තමයි ආපෝ ධාතුව. පුත්‍රයන්ව දේශනා කරනවා මේ ආධ්‍යාත්මික ආපෝ ධාතුවයි බාහිර ආපෝ ධාතුවයි ආපෝ ධාතුරේ වේසා දෙකම ආපෝ ධාතුව. දෙකම වැగిරෙන ස්වභාවය. දැන් තමයි සලකන දේ තියෙන වැగిරෙන ස්වභාවයමයි බාහිර. ඒ වැగిරෙන ස්වභාවයත්. ඒ ස්වභාවය අතින් දෙකම එකයි. විටක ආධ්‍යාත්මික ආපෝ ධාතුව තවත් විටක බාහිර ආපෝ ධාතුවත් එක්ක එකතු වෙලා. තව විටක බාහිර ආපෝ ධාතුව ආධ්‍යාත්මික ආපෝ ධාතුව. දැන් බාහිර තියෙන වතුර ජොග්ගක් අපි දැන් වතුර විදුරුක තියනවා කියලා. ඒක මම බොනවා. මම බිව්වට පස්සේ ඒක ආධ්‍යාත්මික වෙලා. ඒ බිව වතුර සමහරට මං ගිහිල්ලා වැසිකිලිලා මුත්‍ර විදිහට පිට කරනවා. මම දාඩි විදිහට පිට වෙනවා. එතකොට ඒක බාහිරට ගිහිල්ලා. එහෙනම් එකම ටිකක් නේද මේ තියෙන්නේ. ආධ්‍යාත්මික ආපෝ ධාතුවට අයිති දේවලුයි බාහිර ආපෝ ධාතුවට අයිති දේවලු දෙකම එකම ටිකක් තියෙන්නේ. මේවල වෙනසක් නැහැ.
එහෙනම් බාහිර ආධ්‍යාත්මික ආපෝ ධාතුවයි බාහිර ආපෝ ධාතුවයි එකම ආපෝ ධාතුව. බුදුරජාණන් දේශනා කරනවා ඒක නිසා මේ ආපෝ ධාතුව තං නේතං මම මේක මගේ නොවේ. නේසෝ හමස්මි මම නොවේ. නමේසෝ අත්තාති මේ ආපෝ ධාතුව මගේ ආත්මය නොවේ කියලා ඒ මේ තං යතහ භූතං සම්මප්පඤ්ඤාය තට්ඨප්පං දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථ වශයෙන් දකින්න කියනවා. ඒ මේ තං යතහ භූතං සම්මප්පඤ්ඤාය දිස්වා මේ විදිහට යථාර්ථ වශයෙන් දියුණු කරපු ප්‍රඥාවෙන් දැකලා ආපෝ ධාතුයා නිබ්බින්දති ආපෝ ධාතුව කෙරෙහි කලකිරෙන්න ඕනේ. ආපෝ ධාතුයා චිත්තම් විරාජීති ආපෝ ධාතුව කෙරෙහි සිතේ නොයල්ම ඇති කරගන්න ඕනේ. දැන් මෙහිම දේශනා කරගෙන යනකොට සමහරවිට පුක්කුසාද ස්වාමීන් වහන්සේගේ සිතේ මේ මනාකොට නුවණින් විමස ආපෝ ධාතු පඨවි ධාතු අතහරිනවා ඇති. ආපෝ ධාතු අතහරිනවා ඇති. ඒවට තියෙන ඇල්ම. ඉන්පස්සේ බුදුරජාණන් දේශනා කරනවා කතමාජ බික්කු තේජෝ ධාතු. භික්ෂුව තේජෝ ධාතුව කියන්නේ මොකක්ද? තේජෝ ධාතුවක් තියෙනවා සිය ආධ්‍යාත්මික සිය බාහිර ආධ්‍යාත්මික බාහිර කියලා දෙකක්. කතමාජ බික්කු අජ්ජත්තිකා තේජෝ ධාතු භික්ෂුව ආධ්‍යාත්මික තේජෝ ධාතුව කියන්නේ මොකක්ද? යං අජ්ජත්තං පච්චත්තං තේජෝ ගතං උපාදින්නම්. උණුසුම් සිසිල් ස්වභාවයට තමයි තේජෝ ධාතුව කියලා කියන්නේ. ආධ්‍යාත්මික තේජෝ ධාතුව කියලා කියන්නේ තමාගේයයි සලකන තමායයි සලකන යම් උණුසුම් සිසිල් බවක් ඇත්ත. ඒකට ඒක තේජෝ භව තේජෝ ධාතුව මේ යම් දෙකින් පෙන්වන්න බෑනේ. නේ? ඒතර ඒක තමාගේ තියෙන උණුසුම් ස්වභාවය. තමායයි සලකන උණුසුම් සිසිල් ස්වභාවය. ඒක ආධ්‍යාත්මික තේජෝ ධාතුව. බාහිර තේජෝ ධාතුව තමන්ගෙන් බැහැර තියෙන උණුසුම් සිසිල් ස්වභාවය. ඒක බාහිර තේජෝ ධාතුව. මොකක්ද මේ ආධ්‍යාත්මික තේජෝ ධාතුව? යේනච සන්තප්පති මේ ශරීරයේ තියෙන උණුසුම සාමාන්‍ය පවතින උණුසුම. යේනච ජිරීයති දිරන්න මේ උපකාරී වෙන උණුසුම. යේනච පරිඩයිහති ශරීරයේ සමහරට දැවිලි තැවිලි ඇති වෙනවා. සමහරට උණ හැදුනා කියන්නකෝ. උණ හැදෙනකොට ඔන්න දැන් අපි බෙල්ලට මේ අත තියලා බලනවා. උණ හැදුනට පස්සේ. එතකොට ඒක විශේෂයෙන් ඒ වෙලාවේ ශරීරයේ ඇති වෙච්ච උණුසුමක්. ඒ උණුසුම ආවේ කොහෙන්ද? ඒක උණු වතුරෙන් ආවද? එහෙම නැත්නම් අපි ගන්න ආහාරය රත් වෙලා ආවද? නෑ. එහෙම නැත්නම් අවුවේ ඉඳලා රස්නෙද මේ තියෙන්නේ? ඒත් නෑ. එහෙනම් කොහෙන්ද ඒ උණුසුම ආවේ? ඒක ශරීරයේ තියෙන එක කිපෙනවා. ඒක තමයි උණ හැදුනා කියලා කියන්නේ. ශරීරයේ තියෙන උණුසුම ඒක කිපුණාම ඒක බාහිරට පෙන්නනවා. උණුසුම් බවකින්. හරි? ඒක විශේෂයෙන් ඇති වෙන උණුසුමක් ඒ. ඒ මොහොතේ එළියට බාහිරට පෙනෙන විශේෂ උණුසුමක්. ඒක ශරීරය ඇතුලේ තියෙනවා. හරි? යේනච පරිඩහ්‍යති යේනච අසිත පීත කායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති. අපි කන බොන දේවල් පානය කරන රස විඳින දේවල් දිරවන්න උපකාර වෙන උණුසුමක් තියෙනවා. හරි? ඒ ඔන්නෝයි ටික මේ ආධ්‍යාත්මේ තමායයි සලකන තමාගේයයි සලකන මේ තියෙන උණුසුම් සිසිල් ස්වභාවය. ඒකට කියනවා ආධ්‍යාත්මික තේජෝ ධාතුව කියලා. යංවා පනංජම්පි කිංච අජ්ජත්තම් පච්චන් තේජෝ ගතං උපදින යම් තවත් මොනවා හරි තියෙනවා නම් ඔය මේ ආධ්‍යාත්මික යම් රසණයක් ඔය ඔක්කොම ආධ්‍යාත්මික තේජෝ ධාතුවයි. බුදුරජාණන් දේශනා කරන මේ ආධ්‍යාත්මික තේජෝ ධාතුවයි බාහිර තේජෝ ධාතුවයි දෙකම එකම තේජෝ ධාතුව. බාහිර තේජෝ ධාතුව කියලා කියන්නේ පිට තියෙන රසනේ. හරි? පිට තියෙන තමගේයි සලකන මේ තියෙන රසනේ ටිකට අමතරව බාහිර තමගෙන් බැහැරව තියෙන රසනේ. ඔය දෙකේ වෙනසක් තියෙනවද? ස්වභාවය අතින්. හරි? මගේ ඇතුළේ මගේ ආධ්‍යාත්මික රසනේ නම් වෙනම එකක්. බාහිර රසනේ වෙනම එකක්. එහෙම නෑ. එකම උණුසුම් සිසිල් ස්වභාවයක් මේ තියෙන්නේ.
එකම උණුසුම් සිසිල් ස්වභාවයක් තියෙන්නේ. මේ දෙකේ වෙනසක් නැහැ. බුදුරජාණන් දේශනා කරනවා මේ දෙකම එකයි. ඒක නිසා මේ තේජෝ ධාතුවක් ඇද්ද ආධ්‍යාත්මික හෝ ඒවා බාහිර හෝ ඒවා මේ තේජෝ ධාතුව මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මේ නොවේ කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් දකින්න ඕනි. ඒ මේතන් යතහ භූතං සම්මප්පඤ්ඤය දිස්වා ඒ විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථ වශයෙන් දැකලා තේජෝ ධාතුයා නිබ්බින්දති. තේජෝ ධාතුව කෙරෙහි කලකිරෙන්න කියනවා. තේජෝ ධාතුයා චිත්තං විරාජේති. තේජෝ ධාතුව කෙරෙහි සිත නොයල්ම ඇති කරගන්න කියනවා. නොයල්ම ඇති කරගන්න කියනවා තේජෝ ධාතුව කෙරෙහි. එතකොට තේජෝ ධාතුවත් අතහැරෙනවා. සිතේ ඒක පිහිටන්නේ නැති වෙනවා. කතමාජ බික්කු වායෝ ධාතු. භික්ෂුව වායෝ ධාතුව කියන්නේ මොකක්ද? වායෝ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. වායෝ ධාතුවක් තියෙනවා මේ ආධ්‍යාත්මික වායෝ ධාතුව, බාහිර වායෝ ධාතුව කියලා දෙකක්. මොකද්ද මේ ආධ්‍යාත්මික වායෝ ධාතුව? අජ්ජත්තම් පච්චත්තම් වායෝ වායෝගතං උපාදින්නම්. තමාගේ සලකන තමායයි සලකන මේ බැඳිලා ගියපු මේ හුලන් ටිකක්, වායු ටිකක් තියෙනවා. මොකද්ද? උද්දංගමා වාතා ඉහළින් පිට වෙන වාතය, අදෝගමා වාතා පහළින් පිට වෙන වාතය, කුච්චසයා වාතා කුසේ තියෙන වාතය, කොට්ඨාසයා වාතා ඒ කියන්නේ ශරීරයේ ඒ තැන්වල පිහිටලා තියෙන වායු කොටස්, අංග මංගානුසාරිනෝ වාතා ශරීරයේ ඒ තැන්වල දුවන මේ ශරීර පුරා දුවන වාතය. ඒ වාතය. ඒ නිසා තමයි අපිට මේවා ඉහළ පහළ කරන්න, දිගාරින්න හකුලවන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අස්සාසෝ පස්සාසෝති. ආස්වාස ප්‍රස්වාස කරන වාතය. ඔය තමයි ආධ්‍යාත්මික වායෝ ධාතුව. ඔය ටික තමයි මම කියලා හිතන් ඉන්නේ. හරි? මම කියලා හිතන්නේ ඔය හුලන් ටික. බුදුරජාණන් දේශනා කරන මේ ආධ්‍යාත්මික වායෝ ධාතුවයි බාහිර වායෝ ධාතුවයි වායෝ ධාතු රේවේසා. එකම වායෝ ධාතුව. දැන් බලන්නකෝ කොච්චර ඇත්තක්ද කියලා බලන්න. දැන් මම කියලා හිතන් ඉන්න මේ හුලන් ටික එළියට ගියාට පස්සේ ඔය එළිය හුලම මේක එකයි නෙවෙයිද? එළියේ තියෙන හුලන් ටික මේක ඇතුළට ගත්තට පස්සේ ওই ටික එකයි නෙවෙයිද? දැන් ඇතුලේ හුලං වෙනම හුලන්ද? එළියේ හුලං වෙනම හුලන්ද? නෑ. දෙකම එකයි. එකම වායෝ ධාතුව. එකම වායෝ ධාතුවෙන් මේ මම කියලා ටිකක් මං අල්ලගෙන ඉන්නවා. හරි? එකම වායෝ ධාතුවෙන් මම කියලා ටිකක් මං අල්ලගෙන ඉන්නවා. බුදුරජාණන් දේශනා කරනවා මේ දෙකම එකයි කියලා නිතර බලද්දී හොත්තට දියුණු කරු ප්‍රඥාවෙන් දකිත්ති වායෝ ධාතුව ගැන හිතෙනවා කියනවා මේ වායෝ ධාතුව මගේ නෙවෙයි කියලා. මගේ කියලා ගන්න දෙයක් නෑ මේකේ. මේ වායෝ ධාතුව මම නෙවෙයි කියලා. මම කියලා ගන්න දෙයක්වත් නෑ. මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න දෙයක්වත් නෑ මේ වායෝ ධාතුවේ කියලා. එයාට උතර තේරෙන්න පටන් ගන්නවා. ඇයි මේ බලන්නකො මේ හුලන් ටිකක් මේක එළියට ගියාට පස්සේ කො මම හුලන් ටික එළියට ගියාට පස්සේ කො එතන කො මම එහෙනම් මේ මොකද්ද මේක එහෙනම් තන්නේ කරම අවිද්‍යාවක් නේද? මම කියලා මේ අල්ලගෙන ඉන්න හුලන් ටික ඔක්කොම එකයි කියලා. ඒව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤය දට්ඨප්පං. එහෙම දියුණු කරු ප්‍රඥාවෙන් මේ වායෝ ධාතුව මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා දකින්න කියනවා. ඒව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤය දිස්වා. මේ විදිහට දියුණු කරු ප්‍රඥාවෙන් යථාර්ථය දැකලා වායෝ ධාතු යා නිබ්බින්දති. වායෝ ධාතුව කෙරෙහි කලකිරෙන්න කියනවා. වායෝ ධාතු යා චිත්තං විරාජේති. වායෝ ධාතුව කෙරෙහි සිතේ නොයල්ම ඇති කරගන්න කියනවා. නොයල්ම ඇති කරගන්න කියනවා. මොකට ඇල්මක් ඇති කරගන්නද? මොකට බැඳෙන්නද?
මේ දෙකම එළිය හොලමුයි මේ ඇතුළේ හොලමුයි එකයි. දැන් බලන්නකෝ මේ එළියේ තියෙන තද ගතියයි ඇතුළේ තියෙන තද ගතියයි දෙකම එකයි. ඒතර ඒකත් එහෙනම් මම කියලා ගන්න දෙයක් නැහැ. එළියේ තියෙන ආපෝ වතුරයි ඇතුළේ තියෙන වතුර ගතියයි දෙකම එකයි. හරි? ගලන වැగిරෙන ස්වභාවය මේ දෙකම එකයි. එහෙනම් ඒකෙත් මම කියලා ගන්න දෙයක් නැහැ. එළියේ තියෙන රස්නේ ටිකයි ඇතුළේ තියෙන රස්නේ ටිකයි ඒකත් වෙනසක් නැහැ. ඒකත් බොරුවට මේ මම කියලා ටිකක් රස්නේ ටිකක් මං අල්ලගෙන ඉන්නවා. දෙකම එකම ධාතුවක්. ස්වභාවයක්. ඒකෙත් වෙනසක් නැහැ. ගන්න දෙයක් නැහැ. එළියේ තියෙන වායු ධාතුවයි ඇතුළේ තියෙන වායු ධාතුවයි මේ හුලන් ටිකයි දෙකම එකයි. එහෙනම් පඨවි ධාතුවෙත් නැත්තම් මම කියලා මගේ කියලා ගන්න දෙයක්. ආපෝ ධාතුවෙත් නැත්තම් මම කියලා මගේ කියලා ගන්න දෙයක්. තේජෝ ධාතුවෙත් නැත්තම් වායෝ ධාතුවෙත් නැත්තම් එහෙනම් මොකේ තියෙන්නේ? ආකාශ ධාතුවේද? කතමාච බික්කු ආකාශ ධාතු. භික්ෂුව ආකාශ ධාතුව කියන්නේ මොකක්ද? ආකාශ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. ආකාශය කියන්නේ අවකාශය, ඉඩ. හරි. මේ අවකාශය මේ ඉඩ ආධ්‍යාත්මික සහ බාහිර කියලා කොටස් දෙකයි. ආධ්‍යාත්මික අවකාශය, බාහිර අවකාශය කියලා. මොකද්ද මේ ආධ්‍යාත්මික අවකාශය? යං අජ්ජත්තං පච්චත්තං ආකාසං ආකාශගතං උපාදින්නම්. ආධ්‍යාත්මික තමාගේ යයි ගත්තු තමාගේ විදිහට සලකන බැඳිලා ගියපු ඉඩක් තියෙනවා. අවකාශයක් තියෙනවා. ඒක මම කියලා මගේ කියලා මම බැඳගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්නවා. බැඳිලා ගිහිල්ලා තියෙනවා ඒකට. මොකද්ද? කන්නච්චිද්දං කන් සිදුර. නාසච්චිද්දං නාස් සිදුර. මුඛද්්වාරං මේ කට දැන් ඇරියට පස්සේ තියෙනවනේ කට ඇතුළේ අවකාශයක්. මුඛද්්වාරං යේනච අසිත පීත කායිත සායිතං අජ්ජෝහරති. මේ අපි කන බොන දේවල් ඇතුළට යනවද? ඇතුළට ගන්නවද? ඒ ඉඩක් තියෙන නිසානේ. දැන් අපිට ඇතුළේ ඔක්කොම සම්පූර්ණයෙන් මේ පිරීලා නම් තියෙන්නේ. මුකුත් ඉඩක් නැත්නම් කොහොමද ඇතුළට මේ කණේව යන්නේ? යන්න බෑනේ. නේ? එහෙනම් ඇතුළට යන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇතුළේ ඉඩක් තියෙන නිසා. බාහිරින් අපි මේ ගන්න කටට ගන්න ටික ගිල දාන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇතුළේ ඉඩක් තියෙන නිසා. දැන් ඔකේ හුලං හරි තිබිලා තිබ්බනම් ඇතුළේ මුකුත් ඉඩක් අවකාශයක් නැතුව හුලං වලින් හරි පිරීලා තිබ්බනම් ඇතුළට යන්නේ නැහනේ. දැන් හුලං හරි පිරීලා තිබ්බනම් යයිද? යන්නේ නැහැ. ඒකනේ දැන් වතුර එහෙම ගන්නකොට මේ බටේ හුලම් පිරලා තිබ්බොත් වතුර යන්නේ නැහැ නේ. බටේ දිගේ හුලම් පිරিলা. හරි හුලං ඇදලා කියලා එහෙම කියලා කියන්නේ අපි. ඒතර ඇතුලේ හුලං හරි තිබ්බනම් පිරලා තිබ්බනම් යන්නේ නැහැ. අවකාශයක් තියෙනවා. ඒ අවකාශය නිසා තමයි ඇතුළට යන්නේ අපි ගන්න ආහාර. යත්තච අසිත පීත කායිත සායිතං සම්තිට්ඨති. ඇතුළේ මොනවා තියෙනවද? අපි ගන්න ආහාර ඇතුළේ තැම්පත් වෙනවද? ඒකටත් ඉඩක් තියෙන්න ඕන. යන්න විතරක් නෙමෙයි. ඇතුළේ තැම්පත් වෙලා තියෙන්නත් ඉඩක් තියෙන්න ඕනේ. සම්තිට්ඨති. යේනච අසිත පීත කායිත සායිතං අදෝභාගං නික්කමති. අපි ගන්න ආහාර පාන මේවා දිරවලා ඒ ඉතුරු කොටස් අදෝභාගයෙන් එළියට යන්න එතනත් අවකාශයක් තියෙන්න ඕනේ. එළියට යනකම් එතනින් පහළට යන්න අවකාශයක් තියෙන්න ඕන. අවකාශය තියෙන නිසා තමයි එතනින් පහළට ගිහලා යන්නේ අදෝභාගයෙන්. එළියට යන්නේ. හරි? අවකාශයක් තියෙන්න ඕනේ. යංවා පනඤ්ඤම්පි කිංචි අජ්ජත්තං පච්චත්තං ආකාසං ආකාශගතං අගං අගගතං විවරං විවරගතං අසම්මුට්ටං මංස ලෝහිතේහි උපාදින්නම්. බලන්න බුදුරජාණන් දේශනා කරද්දී යම් විවර බවක් ඇද්ද, සිදුරු බවක් ඇද්ද, ඉඩක් ඇද්ද, අවකාශයක් ඇද්ද, ඒක මස්ලේ වලින් පිරීලා නැති. ඒක මේ තියෙන්නේ. අසම්මුට්ටං මංස ලෝහිතේහි මස්ලේ වලින් පිරීලා නැහැ ඇතුලේ. ඒ ඉඩ. ආන්නේ ඉඩ ගතියට කියනවා මොකක් කියලාද? ආකාශ ධාතුව කියලා. ඉඩ ගතිය. ඒතර ඉඩ ගතියක් ඒක. බවක් ස්වභාවයක්.
ඊතර බුදුරජාණන් දේශනා කරනවා මේ ආධ්‍යාත්මිකව තියෙන මේ ඉඩයි අවකාශයයි බාහිර අවකාශය දෙකම එකයි. කොච්චර ඇත්තද? දැන් මම කට ඇරපුවාම කට ආ කියලා කට ඇරපුවාම කොතනද මේ සීමාව ආධ්‍යාත්මික සීමාව? තොල් දෙක ළඟද? කොහොමද වෙන් කරන්න කියන්නේ? ආධ්‍යාත්මික අවකාශයයි බාහිර අවකාශයයි කොහොමද වෙන් කරන්න කියන්නේ? මේ දෙකම අවකාශයේ අතින් ගත්තොත් එම අවකාශ බව අතින් ගත්තොත් එම එකයි නෙමෙයිද? එකයි. හැබැයි මගේ කට ඇතුළ මං හිතගෙන ඉන්නවා මේ මගේ කට ඇතුළ. කවුරු හරි මගේ කට ඇතුළට මේ ඇඟිල්ල කරි දාන්න આવොත් එහෙම හොතට ආගන්න පුළුවන්. එයි මගේ කට ඇතුළ. මේක මගේ කට ඇතුළ. ඒ අවකාශය මගේ. ඒක මම. දෙකම එකයි. දෙකම එකයි. බුදුරජාණන් දේශනා කරන මේ විදිහට ඉතින් බලන්නකෝ පඨවියෙත් මේ බාහිර එකයි ආධ්‍යාත්මිකයි දෙකම එකයි නම් ආපෝ භවෙත් දෙකම එකයි නම් තේජෝ භවෙත් දෙකම එකයි නම් වායෝ භවෙත් දෙකම එකයි නම් අපි හිතුව අවකාශයවත් ඇති වෙයි ඇතිද කියලා. ඒත් නැහැ. අවකාශ ධාතුවෙත් ওই දෙකම එකයි. බාහිර අවකාශයයි ආධ්‍යාත්මික අවකාශය දෙකම එකයි. අවකාශ භවයේවත් ආකාශ භවයේවත් තමාගේ කියලා ගන්න දෙයක් නැහැ. එහෙනම් මොකද්ද මේ අපි මේ රූපය කියලා මේ හදාගෙන ඉන්න දේ, රූපය කියලා අපි මේ සලකගෙන ඉන්න දේ මේ විදිහට බෙද බැලුවොත් එහෙම සත්වයා කියලා කියන්නේ පුජ්‍යලයා කියන්නේ දැන් මේ ධාතු හයක් නේ. පුජ්‍යලයා, මනුස්සයා, පුරුෂයා කියලා කිව්වේ බුදුරජාණන් දේශනා කළේ ධාතු හයක් කියලානේ. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව තව මොකක්ද තියෙන්නේ? එකක් තියෙනවා විඥාන ධාතුව කියලා. තව ඒක කිව්වේ නැහැ. එහෙනම් පඨවි ධාතුවේත් පුජ්‍යලයා නැහැ. ආපෝ ධාතුවේත් පුරුෂයා නැහැ. තේජෝ ධාතුවේත් පුරුෂයා නැහැ. වායෝ ධාතුවේත් පුරුෂයා නැහැ. අවකාශ ධාතුවේත් පුරුෂයා නැහැ. දැන් රූපය අතහැරෙනවා මෙයාට. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මොකක්ද? රූපය. එහෙනම් රූපේ මම කියලා ගන්න දෙයක් නැහැ. රූපේ මගේ කියලා ගන්න දෙයක් නැහැ. රූපේ මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ. රූපේ ඊතර ධාතු පහම පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ මේ පහේම මම කියලා මගේ කියලා ගන්න දෙයක් නැහැ. ගන්න දෙයක් තියෙනවා නම් තියෙන්නේ නම් මොකේද? විඥාන ධාතුව විතරයි. මම කියලා ගන්න දෙයක් තියෙනවා නම් තියෙන්නේ. බුදුරජාණන් දේශනා කරනවා අතාපරං විඥානං යේව අවසිෂ්‍යති. දැන් මෙයාගේ ඉතුරු වෙන්නේ මොකක්ද? රූප පඨවි ධාතුවත් අතහැරිලා, ආපෝ ධාතුවත් අතහැරිලා, තේජෝ ධාතුවත් අතහැරිලා, වායෝ ධාතුවත් අතහැරිලා, ආකාශ ධාතුවත් අතහැරිලා ඉතුරු වෙනවා මොකක්ද? ශේෂ වෙනවා මොකක්ද? අතාපරං විඥානං යේව අවසිෂ්‍යති. විඥානේ විතරක් ශේෂ වෙනවා. දැන් රූපයේ මෙයාට මෙයා ඉක්මවා ගිහිල්ලා. රූපී ස්වභාවයෙන් ඉක්මවා ගිහිල්ලා. රූපයෙන් ඉක්මවා ගිහිල්ලා. දැන් චෛතසික ස්වභාවයක් තියෙන්නේ. අතාපරං විඥානං යේව අවසිෂ්‍යති. හැබැයි මේ විඥානේ දැන් මේ කවුද මේ හොතට මේ නුවණින් විමසන කෙනා නේද? දැන් මේ නුවණින් විමසන කෙනා. දැන් නුවණින් විමස මේ යන්නේ. ඒ විඥාණය කොහොමද? අතාපරං විඥානං යේව අවසිෂ්‍යති පරිසුද්ධං පරියෝදාතං. ඒ විඥානය පිරිසුදුයි දැන් මෙයාගේ. විඥානය කියන්නේ සිත. දැනගන්නා සිත. විඥානය කියලා කියන්නේ. ඒ දැනගන්නා සිත, ඒ විඥානය පරිසුද්ධං පිරිසුදුයි. පරියෝදාතං. ඒ කියන්නේ ප්‍රභාස්වරයි. ඇයි? දැන් මෙයා මේ වෙනකොට මෙයා සමාධිය තුළ දැන් මේ සමාධිය තියෙන්නේ.
දැන් මෙයා තුළ කාමේ නැහැ. කාමේ නැහැ. අකුසල දහම් නැහැ දැන් මෙයා තුළ. අකුසල ධර්මයන් නැහැ මෙයා තුළ දැන්. කාමයට බැඳීමක් නැහැ මෙයා තුළ දැන්. දැන් මේ සිත, දැන් මේ විඥානය පිරිසිදුයි, ප්‍රභාස්වරයි. දැන් රූපය අතහැරිලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේනච විඥානේන කිං ජානාති. ඒ විඥානයෙන් කුමක්ද එයා දැනගන්නේ? කිං ජානාති, කුමක්ද දැනගන්නේ? සුඛන්තිපි විජානාති දුක්ඛන්තිපි විජානාති අදුක්ඛම සුඛම්පිති විජානාති. සැපය දැනගන්නවා, දුක දැනගන්නවා, දුක් සැප රහිත බව දැනගන්නවා. සැපේ දැනගන්නවා, දුක දැනගන්නවා, දුක් සැප රහිත බව දැනගන්නවා. දැන් මේ සැපය, දැන් මේ වේදනා මාත්‍රයක් විදිහට දැනගන්නා වූ සැපයක්. වේදනා මාත්‍රයක් විදිහට දැනගන්න සැපයක්. වේදනා මාත්‍රයක් විදිහට දැනගන්න දුකක්. වේදනා මාත්‍රයක් විදිහට දැනගන්න අදුක්ඛම සුඛ වේදනාවක්. වේදනා මාත්‍රයක් විදිහට දැනගන්නේ. දැන් මේ සැප වේදනාවේ රූප නැහැ. දැන් මෙයාට අරමුණු වෙන්නේ නැහැ. ඇසින් රූපයක් දැකලා සැප වේදනාවක් වින්දට මේ සැප වේදනාව වශයෙන් අහුවෙනවා මෙයාට. ඇස රූපය අහුවෙන්නේ නැහැ. ඇසයි රූපය මේ වෙලාව අහුවෙන්නේ නැහැ මෙයාට. රූපයක් මාගිලා. කනින් ශබ්දයක් අහලා සැප වේදනාවක් ඇති වුණාට මෙයා දැන් කනයි ශබ්දයයි මෙයාට දැන් අහුවෙන්නේ නැහැ. වේදනා මාත්‍රේ විතරක් අහුවෙනවා. ඒකනේ මෙතන වේදනාවට ගත්තේ නැත්තේ බුදුරජාණන් වහන්සේ චක්කු සම්පස්සජා වේදනා කියලා. සෝත සම්පස්සජා වේදනා කියලා ගත්තේ නෑනේ මෙතන. ගාන සම්පස්සජා, ජීවහා සම්පස්සජා, කාය සම්පස්සජා, මනෝ සම්පස්සජා වේදනා කියලා ගත්තේ නෑ මෙතන. ඇයි ගත්තේ නැත්තේ? මේ වෙනකොට යාට ඇස කන නාසය දිවකය මනස ඒ ස්වභාවයන් අතහැරිලා ගිහිල්ලා. අතහැරිලා ගිහිල්ලා යාට. ඒවා ඉක්මවා ගිහිල්ලා. දැන් විඳින් මාත්‍රේ විතරක් අහුවෙනවා. වේදනා මාත්‍රේ විතරක් අහුවෙනවා. ඒ වේදනාව විතරක් යා දැනගන්නවා විඥාණයෙන්. සැප වේදනාව දැනගන්නවා, දුක් වේදනාව දැනගන්නවා, උපේක්ෂා වේදනාව දැනගන්නවා. ඒ විතරක් නෙවෙයි. මෙයා දැනගන්නවා සුඛ වේදනීයම් බික්ඛු පස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වේදනා සෝ සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමිති පජානාති. සැප වේදනාවක් ඇති වෙන ස්පර්ශයක්. හරි? ස්පර්ශ මාත්‍රේ මෙයාට තේරෙනවා. ඇසයි රූපයයි විඥානයයි එකතු වෙන්න ස්පර්ශ මාත්‍රය තේරෙනවා. ස්පර්ශය විතරයි. ස්පර්ශ මාත්‍රය තේරෙනවා. ඒතර මෙයාට තේරෙනවා දැන් මෙයා දැනගන්නවා මේ සැප වේදනාව හටගත්තේ ස්පර්ශයෙන්. ඒතර මේ තියෙන්නේ බොහෝ ගැඹුරු තැනක් මේ තියෙන්නේ. හරි? සාමාන්‍යයෙන් අපි මේ විඳින මේ සාමාන්‍ය ජීවිතයේ විඳින් අපි විඳින ස්වභාවය නෙවෙයි මේ. මේ ඊට වඩා බොහෝ ඉදිරියට ගියපු ස්වභාවයක්. හරි? මෙයා දැනගන්නවා දැන් ඔන්න හොතට දැනගන්න මොකද්ද? සුඛ වේදිනියම් බික්ඛු පස්සම් පටිච්ච උප්පජ්ජති සුඛා වේදනා. සුඛ වේදනාවට හේතු වෙන සැප වේදනාවට හේතු වෙන ස්පර්ශයක් නිසා ඇති වුණා නම් යම් සැප වේදනාවක් සුඛා වේදනා සෝ සුඛං වේදනං වේදියමානෝ ඒ සැප වේදනා විඳින කල්හි ඒ සැප වේදනා විඳිද්දී සුඛං වේදනං වේදියාමිති පජානාති. එයා දැනගන්නවා දැන් ඔන්න මේ සැප වේදනාවට හේතු වෙන ස්පර්ශ නිසා තමයි මේ සැප වේදනාව හටගත්තේ කියලා. ඊට පස්සේ බලන්න කියන දේශනා කරනදී තස්සේව සුඛ වේදනීයස්ස පස්සස්ස නිරෝධා. ඒ සුඛ වේදනාවට සුඛ වේදනාවට හේතු වෙච්ච ස්පර්ශය
නැති වෙනකොට ඒ සැප වේදනාවට හේතු වන ස්පර්ශය නැති වෙනකොට නිරෝධා යන් තජ්ජං වේදිතං සුඛ වේදනියං පස්සම් පටිච්ච උප්පන්නා සුඛ වේදනා සානිරුච්ඡති. යම් ස්පර්ශයක් නිසා සැප වේදනාවක් හට අරන් තිබුණාද ඒ සැප වේදනාව නිරුද්ධ වෙලා යනවා. සැප වේදනාවක් හටගන්න සැප වේදනාවකට හේතු වන ස්පර්ශයක් නිසා සැප වේදනාවක් ඇති වෙද්දී තමා දැන් තුල දැන් සැප වේදනාවක් හටගත්තා කියලා දැනගන්නවා. ඒ සැප වේදනාවට හේතු වුණු ස්පර්ශය නිරුද්ධ වෙලා යනකොට යම් හේතුවක් නිසා සැප වේදනාවක් හට අරන් තිබුණාද ඒ සැප වේදනාව දැන් නිරුද්ධ වුණා කියලා දැනගන්නවා. සා වූප සම්මතීති පජානාති ඒක සංසිඳුණා. මොකද්ද? සැප වේදනාව. මේ නුවණක්. මෙතන තියෙන්නේ නුවණක්. නුවණින් දකින්න එකක්. දැනගන්න එකක්. දුක්ඛ වේදනියම් බික්ඛු පස්සම් පටිච්ච උප්පජ්ජති දුක්ඛා වේදනා සෝ දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. දුක් වේදනාවකට හේතු වන ස්පර්ශයක් නිසා දුක් වේදනාවක් විඳිtti. එයා දැනගන්නවා මම දැන් දුක් වේදනාවක් විඳිනවා කියලා. ඒ දුක් වේදනාව හටගන්න හේතු වුණු ස්පර්ශය නිරුද්ධ වෙන කල්ලි යම් ස්පර්ශයකින් දුක් වේදනාවක් හටගන්න තිබුණාද ඒ දුක් වේදනාව නිරුද්ධ වෙලා ගියා කියලා දැනගන්නවා. සංසිඳුණා කියලා. ඒ දුක් වේදනාව අදුක්කම සුඛ වේදනාවටත් ඔහොමයි. ඒතර බලන්නකො ඒ මොහොතේ හටගන්න සැප වේදනාව ඒ ස්පර්ශය නිරුද්ධ වෙනකොට නැති වෙනකොට නැති වෙනවා. මෙතන මේ ස්පර්ශය කියලා කියන්නේ ඇසයි රූපයයි විඤ්ඤාණය. විඤ්ඤාණය කියන්නේ සිතක්. ඒ රූපය දැනගන්න සිතක්. විඤ්ඤාණය කියලා කියන්නේ සිතක්. සිතිවිලි මාත්‍රයක්. එහෙනම් ඒ මොහොතේ ස්පර්ශයේ සිතිවිලි මාත්‍රය ඇති වෙන මොහොතේ ඒ විඤ්ඤාණය ඇති වෙන මොහොතේ ඒ රූපයට අදාළ විඤ්ඤාණය ඇසේ හටගන්න මොහොතේ ඒ ඇසයි රූපය විඤ්ඤාණය එකතු වුණේ. ඒකේ තියෙන ස්පර්ශය. ඒ මොහොතම මනස්කාරය ප්‍රත්‍යයෙන් ඒ විඤ්ඤාණය වෙනස් වෙනවා. වෙනස් වෙනකොට ඒ ස්පර්ශය නැතිලා ගියා. ඒ සැප වේදනාව ඉවරයි. ඒ මොහොතේ හටගත් දුක් වේදනාව ඒ ස්පර්ශය නිසා ඒ දුක් වේදනාව ඉවරයි. ඒ මොහොතේ හටගත් උපේක්ෂා මේ උපේක්ෂා වේදනාව අපිට සාමාන්‍යයෙන් තේරෙන්නේ නැත්තේ. නමුත් මේ මොහොතේ මේ තත්ත්වයේ ඉන්න කෙනාට උපේක්ෂා වේදනාවත් මනාකොට තේරෙනවා. ඒ උපේක්ෂා වේදනාවට හේතුන ස්පර්ශය නැතිලා යනකොට ඒ උපේක්ෂා වේදනාව නැතිලා යනවා. එහෙනම් සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව ඒ මොහොතේ හට අරන් ඒ මොහොතේ නැති වෙන එකක් කියලා මෙයා දැනගන්නේ. එහෙනම් එයාට තියෙන්න පුළුවන්ද පැය ගණන් හටගන්න දතේ කැක්කුම්? දැන් අපිටනේ දත්වල කැක්කුම් දත් කැක්කුමක් හටගත්තාම අපිට තියෙනවා දවස් 30 දත් කැක්කුම. අපි කියනවා දවසක්ම තිබ්බ දත් කැක්කුම. ඇයි? ස්පර්ශය නිරුද්ධ වෙනකොට දත් කැක්කුම නිරුද්ධ වෙලා ගියා කියලා, ඒ වේදනාව නිරුද්ධ වෙලා කියලා දන්නේ නැති නිසා අපිට අර වේදනාව ඒ මොහොතේ හටගන්න වේදනාවේ ඊළඟ මොහොතට අපි ඈඳනවා. නිරෝධය දන්නේ නැති නිසා. නිරෝධයක් අපිට පේන්නේ නැති නිසා, නිරුද්ධ වෙලා ගියා කියලා පේන්නේ නැති නිසා මේ මොහොතේ හටගත් වේදනාව ඊළඟ මොහොතේ වේදනාවට අපි ඈඳනවා, ලස්සනට සම්බන්ධ කරනවා. එතකොට මෙහෙම සම්බන්ධක සමුදයෙන් සමුදය සම්බන්ධ කර ගිහිල්ලා අපිට පෑ ගණන් එක දිගට තියෙන බඩේ කැක්කුම් තියෙනවා. පෑ ගණන් එක දිගට තියෙන ඔළුවේ කැක්කුම් තියෙනවා. පෑ ගණන් එක දිගට තියෙන දතේ කැක්කුම් තියෙනවා. පෑ ගණන් එක දවස් ගණන් සති ගණන් මාස ගණන් එක දිගට තියෙන කොන්දේ කැක්කුම් තියෙනවා. සමහර කටට කොන්දේ කැක්කුම් මත හැරිලා යන්නේ නැති. සමහර කටට කොන්දේ කැක්කුම් හැදිච්චාම ඒක අතහැර ගන්න හරි අමාරු වෙන්නේ. අවුරුදු ගණන් තියෙන කොන්දේ කැක්කුම් තියෙනවා කියනවා. නෑ, අවුරුදු ගණන් තියෙන එක දිගට කොන්දේ කැක්කුම් නෑ. ඒ මොහොතේ හට ගන්න කැක්කුම ඒ මොහොතේ නැති වෙනවා. ඒ මොහොතේ හටගන්න කැක්කුම ඒ මොහොතේ නැති වෙනවා. සැප වේදනාවට තියෙන්න බෑනේ. සැප වේදනාවට විඳීම් මාත්‍රයට දතක් තියෙන්න බෑ. දුක් වේදනාවට දැන් දුක් වේදනාව කියන්නකෝ. දුක් වේදනා මාත්‍රයට දත් තියෙන්න බෑ.
වේදනාව මාත්‍රයට කොන්දක් තියෙන්න බෑ. වේදනාව මාත්‍රයට ඔළුවක් තියෙන්න බෑ. වේදනාව මාත්‍රයට මේ කකුල් අත්පා ඒව නැහැ. වේදනාව මාත්‍රයක් විතරයි එතන. අපි ওই ටික දන්නේ නැති නිසා තමයි අපි ඒක ඈදන්නේ. මොකටද? රූපයට. අපි මේ වේදනා මාත්‍රයේ රූපයට ඈඳනවා. ඒතර අපිට කොන්දෙන් එන වේදනාවක් දැනෙනවා එක දිගට තියෙන. ඔළුවෙන් එන වේදනාවක් දැනෙනවා එක දිගට තියෙන. අපි ඒක ඈඳනවා වේදනා මාත්‍රයේ ඔළුවට. අපි මේ වේදනා මාත්‍රයේ ඈඳනවා දත් ටිකට. ඒතර අපිට එක දිගට තියෙන වේදනාවල් තියෙනවා. හැබැයි වේදනා මාත්‍රයක් විතරයි. ඒක දැන් සැප වේදනාව නම් සැප වේදනාව විතරයි. දුක් වේදනාව නම් දුක් වේදනාව විතරයි. උපේක්ෂා වේදනාව විතරයි එතන. වේදනාව කියන්නේ රූපයට අයිති එකක් නෙවෙයි. ස්පර්ශය හටගන්න ස්පර්ශය ඇති නැති වෙන වේදනා මාත්‍රයක් විතරයි. ඒකේ මොහොතේ නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේතා බික්කු ද්වින්නම් කට්ටානං සම්පස්ස සමෝදානං උස්මා ජායති තේජෝ අබිනිබ්බත්තති. භික්ෂුව එක මේ වගේ මොකද්ද? දඬු කෑලි දෙකක් දර කෑලි දෙකක් ද්වින්නම් කට්ටානං දර කෑලි දෙකක් සම්පස්ස සමෝදානං එකට අතුල්ලද්දී ස්පර්ශ කරද්දී තදින් ගැටද්දී එතකට අතුල්ලද්දී උස්මා ජායති උස්නයක් හට ගන්නවා රස්නයක් හට ගන්නවා එතන. තේජෝ අබිනිබ්බත්තති ගින්දරක් හට ගන්නවා එතන. හරි වියලි ලී කෑලි දෙකක් එකට අතුල්ලද්දී ගැටද්දී එතන උස්නයක් හට ගන්නවා රස්නයක් හට ගන්නවා ගින්දරක් ඇති වෙනවා. තේසං යේව ද්වින්නම් කට්ටානං නානාභාවා විනික්කේපා යා තජ්ජා උස්මාසා නිරුජ්ජති සා වූපසම්මතීති. ඒ දඬු කෑලි දෙක එකට අතුල්ලපු අර ගිනි ගන්න රස්නේ ඇති වෙච්ච දඬු කෑලි දෙක දැන් වෙන් කරනවා. ඒ දෙක වෙන වෙනම පැත්තකට දානවා. එතකොට යා තජ්ජා උස්මාසා නිරුජ්ජති. ඒ රස්නේ නැති වෙලා යනවා. අර ගින්දර නිවිලා යනවා නැතිලා යනවා. අපිට ඇයි එක දිගට තියෙන කැක්කුම් එන්නේ? අපිට නම් මේ ලී කැලි දෙක දෙපැත්තට දැම්මත් ඇවිලිනවා. ස්පර්ශය නැති වෙනකොටත් අපිට ස්පර්ශය නිරුද්ධ වෙලා ගියාට අපිට ඒ වේදනාව නිරුද්ධ වෙන්නේ නැහැ. අපි පෙර වේදනාවත් එක්ක ගලපනවා සම්බන්ධ කරනවා. අයමත් අලුතෙන් ස්පර්ශය හැදෙනවා විඥානය අලුතෙන් පිහිටලා මනස්කාරය ප්‍රත්‍යයෙන් විඥානය පිහිටලා අයමත් ස්පර්ශය හැදෙනවා. අයමත් විඳීම හට ගන්නවා. ඒ විඳීම අපි පෙර විඳීම් දෙකත් එක්කම ගලපනවා ඈදෙනවා. එහෙම අපි සමුදය තණ්හාවෙන් මේක වෙන්නේ. හරි තණ්හාවෙන් මේ විදිහට සමුදයෙන් ඈඳ ගිහිල්ලා එක දිගට තියෙන වේදනාව අපිට අනිත්‍ය නෑ. වේදනාව නිට්ටයයි. ස්පර්ශයෙන් හටගන්නා විඳීම ස්පර්ශය නැති වෙනකොට අපිට නැති වෙන්නේ. අපිට කියන අවබෝධයක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර ලී කෑලි දෙක එකට ගැටද්දී එකට අතුල්ලද්දී ඇතිවෙච්ච රස්නේ ඇතිවෙච්ච ගින්දර ඒ ලී කෑලි දෙක වෙන් කරද්දී නැති වෙලා යනවා වගේ සමතේකටපත් වෙනවා වගේ. ඒවමේකෝ බික්කු සුඛ වේදනියම් පස්සම් පටිච්ච උප්පජේ සුඛා වේදනා සෝ සුඛං වේදනා සෝ සුඛං වේදනං වේදීමානෝ සුඛං වේදනං වේදියාමති පජ. ඒ අර ස්පර්ශයෙන් සැප වේදනාවට හේතු වෙච්ච ස්පර්ශය නිසා ජන් සැප වේදනාවක් හටගත්තාද ඒ සැප වේදනාව විඳිනකොට මම දැන් සැප වේදනාව විඳිනවා කියලා දැනගන්නවා. ඒ ස්පර්ශය නැති වෙනකොට ඒ සැප වේදනාව නැති වෙනවා. ඒකත් දැනගන්නවා. දැන් මේ සැප වේදනාව නැති විලා ගියා කියලා. දුක් වේදනාවත් එහෙමයි, උපේක්ෂා වේදනාවත් එහෙමයි. එතකොට මේ සැප වේදනාව, මේ දුක් වේදනාව, මේ උපේක්ෂා වේදනාව සාමිසයි. තවම මේ සැප දුක උපේක්ෂා විඳීම් සාමිසයි. තවම නිරාමිස වෙලා නැහැ.
තාම සාමිසයි. දැන් ඔන්න එහෙනම් ඒ කෙනා ඉන්නේ මෙතන. කොතනද? දැන් ඒ සැප වේදනාව, ඒ දුක් වේදනාව, ඒ උපේක්ෂා වේදනාව මේ හේතුප්‍රත්‍යයෙන් හටගන්න ස්පර්ශය නම් වූ හේතුවෙන් හටගන්න ස්පර්ශය නැති වෙලා යනකොට නැති වෙලා යනවා කියන අවබෝධයක් මෙයාට තියෙනවා. එහෙනම් මෙයාට දැන් ඒ විඳීම් ගැන ඇල්මක් නැහැ. ඇයි ඒවා අනිත්‍ය වෙලා යන ස්වභාවය මෙයාට දකින්න පුළුවන්. දැන් ඒ ගැන ඇල්මක් නැහැ. දැන් මේ විඳීම් නැති වෙනවා. දැන් මේ විඳීම් සමතයකටපත් වෙනවා. දැන් මේ විඳීම් සමනය වෙලා යනවා. දැන් මේ ධ්‍යානවල දැන් පළවෙනි ධ්‍යානයේ තිබුණා සැප විඳීම්. දැන් පළවෙනි ධ්‍යානාංග 4ක් තියෙනවනේ. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව. දෙවෙනි ධ්‍යානය වෙනකොට විතක්ක ਵਿਚාර නැහැ. පීතියයි සුඛයයි ඒකාග්‍රතාවය තියෙනවා. තුන්වෙනි ධ්‍යානය වෙනකොට පීතිය නැහැ. සැපයක් තියෙනවා. තුන්වෙනි ධ්‍යානෙ ඉක්මවා යද්දී සැපයක් නැහැ. සැපයක් අතහැරෙනවා. තුන්වෙනි ධ්‍යානෙ ඉක්මවා යද්දී හොඳට මතක තියාගන්න මේ තියෙන්නේ විදර්ශනාවෙන් සමතයට ගිහිල්ලා මේ වැඩෙන්නේ. විදර්ශනාව කරන්නේ යා. විදර්ශනාව කරනකොට ඒ විදර්ශනාව කරනකොට එයා තුළ සමාධියක් වැඩෙනවා. විදර්ශනා පූර්වාංගම සමතය. දැන් මෙයා තුළ වේදනාව අතහැරෙනවා. දැන් වේදනාව අතහැරෙනවා. දැන් තුන්වෙනි ධ්‍යානියත් ඉක්මවා ගිහිල්ලා. දැන් ඉන්නේ උතන. තුන්වෙනි ධ්‍යානයේ ඉක්මවා ගියපු තැනක. රූපය අතහැරුණා. දැන් විඳීමත් අතහැරෙනවා. දැන් තුන්වෙනි ධ්‍යානෙ ඉක්මවා ගියා. දැන් තුන්වෙනි ධ්‍යානෙ ඉක්මවා ගිහලා හතරවෙනි ධ්‍යානයට සමවදිනවා. අපි හෙට දවසේ මෙතනින් එහාට කොටස ඉගෙන ගමු. එහෙනම් ඔබ අප හැමතිනාට මේ උතුම් ධර්මයේ මනාකොට ශ්‍රවණය කරලා මම ඔබට කිව්වා ඊයේත් මම ඔබට කිව්වා මේ දේශනාවේ වචනයක් පාසා මම දේශනාවට අදාළ නැති එක වචනයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. බහැර එක වචනයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. වචනයක් පාසා ඔබ අහගන්න. එතකොට ඔබට මනාවකට මේ දේශනාවේ හොත්තට සිහිය පිහිටව ගන්න පුළුවනි. මනාවකට සිහිය පිහිටව ගන්න පුළුවනි. මම බාහිර කතාමයට ගන්න නැත්තේ ඔබේ සිහිය පිට යන නිසා. දේශනාවෙන් බැහැරට යන නිසා. හොත්තට මේ දේශනාව හෙට මේ දේශනාව කරද්දිත් හොඳට මේ දේශනාවට අවධානය යොමු කරගෙන ඔබ අහන්න. ඔබ අප හැම දිනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ විදර්ශනා සදහම් දේශනාවේ අනුග්‍රහය දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනා ආශ්‍රමයට සම්බන්ධ මාර්තු මාස 31 වෙනි දිනට 84 වෙනි උපන්දිනය යෙදුන පින්වත් විජේසිරිද සිල්වා මහතා විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ මාර්තු මාස 31 වන දිනට 84 වෙනි උපන්දිනය යෙදුන පින්වත් විජේසිරිද සිල්වා මහතාට සිත ප්‍රාර්ථනා කිරීමයි. ඉතින් මේ පින්වතුන් මේ උතුම් දේශනාවට අනුග්‍රහය දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත්තු පින් අපේ පින්කමද සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින්කමද සියලුම දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්ම අවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. විජේසිරිද සිල්වා මහතාගේ නමින් මිය පරලෝ ගිය මානිස්ත සිල්වා පියාණන්ට මිසිනෝනාද සිල්වා මෑණියන්ට සහ
අමිතාද සිල්වා බිරිඳට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දායකත්වරු සීල පින්වතුන්ගේ නමින් නන්නයිරුන් උදව්පකාර කළ සීල පින්වතුන්ගේ නමින් අනන්තසර පුරාවට මිය පරලෝකීය සීලෝම ඥාතිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා, වහවහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. මාර්තු මාස 31 වෙනි දිනට උපන්දිනය යෙදුන පින්වත් විජේසිරිද සිල්වා මහතාට නිදුක් නිරෝගී සුවපත්භාවයේ දීර්ඝායු සම්පන්නිය සැලසෙත්වා. ඒ වගේම දැනට අසනීප තත්ත්වයෙන් පසු වන සුසිලාවතී ද සිල්වා සොහොයුරියට සහ ස්වර්ණාද සිල්වා සොහොයුරියට නිදුක් නිරෝගී සුවපත්භාවයේ ප්‍රාර්ථනා කරනවා. ටොරන්ටෝ මහමෙවුනා භාවනා අසපුට සම්බන්ධ සියලුම කල්යාණ මිත්‍රයින් සියලු දෙනාටත් විජේසිරිද සිල්වා මහතා ඇතුළු පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත්භාවයේ සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් සුවසේ ධර්මයේ හැසිරීමට අවස්ථාව ලැබීමටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසත් මේ පින උපකාර වේවා කියලා සඳහන් කරලා තිබෙනවා. දායකත්ව දරූ සීල පින්වතුන්ට නන්නයිරුන් උදව්පකාර කළ සීල පින්වතුන්ට උතුම් වූ ධර්මාවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලෝම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලෝම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සීලෝම දෙනාටත් ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සීලෝම දෙනාටත් මේ පින්කසිය අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැමදෙනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.